වස්සාන ධර්ම දේශනා දැන් සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් පෙන්වා දෙන්නේ සති කියන්නේ සිහිය, ප ဋ ාණ කියන්නේ පිහිටුවා ගැනීම. සතිපට්ඨාන කියන්නේ සිහිය පිහිටුවා ගැනීම. එහෙනම් සිහිය පිහිටුවා ගැනීම විශේෂයි කටයුතු කරන්න ඕන. සිහියෙන් තොරව අපේ මේ ගමන යන්න බෑ. සිහිය නැති වුණොත් මුකුත් කරන්න බෑනේ. කන්න බොන්නවත්, අඳින්න පළඳින්නවත්, යන්න එන්නවත් බෑ. ඒ නිසා සිහිය නැති වුණොත් අදාළ දේ නෙමෙයි කෙරෙන්නේ. ඒ නිසා අපි තුල සිහිය වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍යයි. සිහියත් එක්ක පින්නතුනි නුවණ වැඩෙන්න ඕන. සිහිය තිබිලා නුවණ නැතුව බෑ. නුවණ තියෙනකොට සිහියක් තියෙන්න ඕන. නුවණ තියෙනකොට සිහිය නැතුවත් බෑ. මොකද සිත පාලනය කරන බලවේගයේ ශක්තිය තමයි සිහිය. සිත එකක්, සිහිය එකක්. සිහිය සිතේ පාලකයා. ඒක වටහා ගන්න ඕන. ඒ අනුව පින්නතුනි අපි යෝනිසෝ මනසිකාරය වැඩෙනකොට මේ සිහියත් නුවණත් වර්ධනය වෙන්න පටන් ගන්නවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුවේටි සේවයෙන් යුතු M.A. රේණුකා මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ මීට මාස 3කට පෙර පරලෝ සැපත් BV කරුණාවති ආදරණීය මෞතුමියට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛතං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දස්සනානුත්තරියං සවනානුත්තරියං ලාභානුත්තරියං සික්ඛානුත්තරියං පරිචරියානුත්තරියං අනුස්සතානුත්තරියං ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කරන්නේ කුවේටි සේවයේ නියුතු M.A. රේණුකා මහත්මියයි. එතුමියගේ ප්‍රධානතම අරමුණ තමයි මීට මාස 3කට පෙර පරලෝ සැපත් BV කරුණාවති ආදරණීය මෞතුමියට පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වෙනුවෙන් තමයි මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරන්නේ. තවත් අරමුණු පරමාර්ථ එතුමිය තුල තියෙනවා. අපි ඒවා ධර්ම දේශනාව අවසානයේදී සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඔබ මේ සූදානම් වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ පතල මහා කරුණාවෙන් ලෝකයාට දේශනා කොට වදාළ
සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරමින් ඔබේ ජීවිතයට මෙලොව වශයෙන් යහපත ශාන්තියත් පරලොව වශයෙන් සුගතියත් ඉක්මන් භවයකදීම සකල ක්ලේශයන් ප්‍රහීන කොට ලබන අමා මහ නිවනත් සාක්ෂාත් කර ගැනීමේ අදහසින් යුක්තවයි මේ ධර්ම ශ්‍රවණයට සූදානම් වන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ලෝකයේ දිහා බලලා ලෝකයා සුඛී සුවපත් කරන්නට අවශ්‍ය කරන පැහැදිලි මාර්ගෝපදේශකත්වයක් උන්වහන්සේ ලබා දුන්නා. තථාගතවරු මඟ පෙන්වන්නෝ වෙති. නුඹලාගේ කාර්ය නුඹලා විසින් කරගත යුතුය. තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතරෝ තථාගතා. බුදුවරු කරන්නේ මඟ පෙන්වන එක. ඒ මාර්ගය නිවැරදි, ඍජුයි, සත්‍යයි. මේ නිවැරදි මඟ ගිහි පැවිදි අපි කවුරුත් ගමන් කරන්න ඕන. එහි ගමනාන්තය සැනසීමක් මිස කවදාවත් දුකක් සන්තාපයක් ඇතිවන්නේ නැහැ පින්වතුනි. බුදුවරයෙක් පෙන්වන මඟ සත්‍ය මාර්ගයයි. ඒ සත්‍ය මාර්ගයේ ගමන් කරන එක අපේ වගකීම. ඒක අපට අයිති දෙයක්. බුදුරජාණන් වහන්සේ විමුක්තිය ලබා දෙන ගැලවුම් කරුවෙකු වශයෙන් ක්‍රියාත්මක වුණේ නැහැ. උන්වහන්සේ හැම වෙලාවෙම කටයුතු කළේ මාර්ගෝපදේශකත්වය සපයන කෙනෙක් ලෙසයි. මොකද පින්වතුනි, එක එක පුද්ගලයාගේ කුසලතා සංවර්ධනය කරන්න තවත් කාටවත් බෑ. කුසලතා සංවර්ධනය කරන මඟ කියලා දෙන්න පුළුවන්. ඒ මඟ ගමන් කරමින් තම කුසලතා සංවර්ධනය කර ගැනීම තම තමන්ට අයිති කාර්යයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුසත්‍යයෙන් ඒක හොඳින් පැහැදිලි වෙනවා. උන්වහන්සේ දුක හොයාගත්තා. දුකට හේතුවත් හොයාගත්තා. දුක නැති කළ හැකි හොයාගත්තා. ඒ වගේම මේ සියල්ල හොයාගත්ත බුදුහාමුදුරුවෝ ලෝකයාට පෙන්වුවා දුක නැති කිරීමේ මඟ. ඒ මඟ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපි ගමන් කරන්නේ නම් ගිහි වේවා පැවිදි වේවා, ස්ත්‍රී වේවා පුරුෂ වේවා, ඒ මගෙහි අත්දැකීම් ලැබමින් පරිේශනාත්මක ඇසින් යුක්තව, අවබෝධයෙන් යුක්තව ඉදිරියට ගමන් කරනවා නම් පින්වතුනි, එහි ඵල නෙලා ගන්නටද අපටම හැකි වෙනවා. ඒ නිසා ඒ පෙන්වා දුන් මඟ ගමන් කිරීම අප සතු කාර්යයක්. පින්වතුනි, අද මා ඔබට වටහලා දෙන්න, කියලා දෙන්න උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේගේ විශේෂ දේශනාවක්. ඒ තමයි අනුත්තරීය ධර්ම. මේ අනුත්තරීය ධර්ම, අසමසම ධර්මතා බුදුහාමුදුරුවෝ අපට 6ක් පෙන්වා දුන්නා. එවැනි ධර්මතා කීයක්ද? එවැනි ධර්මතා 6ක්. මේ ධර්මතා 6 අපේ ජීවිතය තුළ පින්වතුනි පුරුදු පුහුණු කරනවා නම්, ඒ කියලා දෙන උපදේශයන් අපේ ජීවිතයට හරියට එකතු කරගන්නවා නම් කවදාවත් පින්වතුනි වරදින්නේ නැහැ. මොකද බුදු කෙනෙක් වරදින මගක් කියන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ දේශනා කරන්නේ නිවැරදිම මාර්ගයයි. මේ
අනුත්තරීය ධර්ම 6 හොඳින් සවන් දීලා ඔබේ ජීවිතය තුළ මේවා ප්‍රගුණ කරන්නට ක්‍රියාත්මක කරන්නට ඔබ උත්සාහ කරන්න ඕන පින්වතුනි. අපි නිවන නම් බලාපොරොත්තු වෙන්නේ ඒ නිර්වාණය සාක්ෂාත් කරන්න. ඒ අවිද්‍යාව දුරු කරන්න. ඒ තෘෂ්ණාව පළවා හරින්න අපි මේ කරුණු අපේ ජීවිතයට එක් කරගන්න ඕන. පළමුවන අනුත්තරීය ධර්මය තමයි දස්සනානුත්තරිය. දස්සනා කියන්නේ දැකීම. අනුත්තරීය දැකීමක්. උත්තරීතර කවරකටවත් සමකල නොහැකි දැකීමක් තමයි මේ දස්සනානුත්තරිය යනුවෙන් හඳුන්වන්නේ. කවුද මේ දකින්නේ? දැන් පින්නතුනි අපට මේ භෞතික ලෝකයේ තුල ඕනතරම් දකින්න දේවල් තියෙනවා. පොත්පත් තියෙනවා, ගස්වැල් තියෙනවා, කඳු පර්වත තියෙනවා, යාන වාහන තියෙනවා, ඉඩකඩම්, ගේ දොර, රන් රිදී මුතුමැණි, ස්ත්‍රී පුරුෂයන්, සතුන් සිව්පාවුන් මේ දකින්න ඕන තරම් තියෙනවා. නමුත් ඒ දැකීනුත් ඕන ජීවිතේට ඒ ලෞකිකත්වයට. එහෙත් පින්නතුනි මේ කියන්නේ ඒ දැකීම නෙවෙයි. ලොව තියෙන සමකල නොහැකි උසස්ම දැකීමක් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ දකින්න එක. දැන් අත බුදුහාමුදුරුවෝ දකින්න නැහැ. එහෙනම් පින්වතුනි අපට පුළුවන් බුදුරජාණන් වහන්සේ ධර්මය තුලින් දකින්න. පින්වතුනි බුදුහාමුදුරුවෝම දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මය දකීද අන්න ඔහු මා දකිනවා. ඒ නිසා ධර්මය දැකීම තුළ ධර්මයේ කිමිදීම තුළ පින්වතුනි අපට පුළුවන් බුදුරජාණන් වහන්සේ කවුද, කුමන ආකාරයේ රූප ස්වභාවයක්, ආධ්‍යාත්මික ගුණ කදම්බයක් කොහොමද තියෙන්නේ කියලා ධර්මයේ තුලින් දකිනව නම් අන්න සැබෑ ලෙස බුදුහාමුදුරුවෝ දැක්ක වෙනවා. එහෙනම් පින්නතුනි බුදුහාමුදුරුවෝ ධර්මයෙන් දකින වලට අමතරව අපට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතුන් වහන්සේලා දැක්ක වැඳ පුදා ගන්න. ලංකාවේ බෞද්ධයෝ හරිම වාසනාවන්තයි ඒ අතින් බැලුවහම. ඉපදුණු ಭಾರತයටත් වඩා පින්නතුනි ලංකාවේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් තැන්පත් කරලා ස්තූප බන්ධවල තියෙන්නේ. ඒ අතරේ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කළ තූපාරාමයේ බන්ධවල තියෙනවා. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා රුවන්වැලි මහා සෑරතුන් මහා තූපේ බන්ධවල තියෙනවා. පින්නතුනි ලංකාවේ කේස ධාතු, ලලාට ධාතු, ග්‍රීවා ධාතු, දන්ත ධාතු මොන තරම් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවද? ශ්‍රද්ධාව උපදවාගෙන පින්නතුනි මෙන්න මේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නවා නම් ඒ ධාතුන් වහන්සේලා අපි දකින්නේ ජීවමාන බුදුහාමුදුරුවෝ කියලා හිතලා ඒවා දැකලා වන්දනමාන කරනවා නම් පින්වතුනි අපට දස්සනානුත්තරිය මේ අසමසම දැකීම කරන්න පුළුවන්. ඒ වගේම බුදුහාමුදුරුවෝ වෙනුවෙන් ඉදි කරලා තියෙන චෛත්‍යරාජානන් වහන්සේ පමණක් නෙවෙයි බෝධිත්‍රුම රාජානන් වහන්සේ, ජයශ්‍රී මහා බෝසමිඳුන්. ඒ වගේම උන්වහන්සේ වෙනුවෙන් ඉදි කර ඇති බුද්ධ ප්‍රතිමා. දැන් මහමෙවුනාවේ සමාධි බුද්ධ ප්‍රතිමාව ගත්තොත්, තොළුවිල බුද්ධ ප්‍රතිමාව, අවකන බුද්ධ ප්‍රතිමාව, රැස්වෙහෙර බුද්ධ ප්‍රතිමාව, හැම පන්සලකම විහාරස්ථානයකම බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ ඉන්නවා.
පාරේ යනකොටත් ඒ ස්ථානවල බුද්ධ ප්‍රතිමා තැන්පත් කරලා හදලා තියෙනවා. පින්නතුනි අපි කරන්න ඕනේ තැන්වල තියෙන දේවල් විවේචනය කර කර යන එක නෙවෙයි. ඒ දේවා දැක අපි තුල මේ දස්සනානුත්තරිය නම් උත්තුංග ගුණය ඇති කර ගන්න ඕන. බුද්ධාලම්බන ප්‍රීතිය හදවත තුල ඇති කර ගන්න ඕන. ඒකයි අපි කරගන්න. එහෙම නැත්නම් ඒවා විවේචනය කරන එක නෙවෙයි පින්නතුනි. විවේචනය කරන්නා තුල ශ්‍රද්ධාවක් නැහැ. එයා වැඳුම් පිදුම් කරන එක්කෙනෙක් නෙවෙයි. එයා විවේචනය කර කර ඉන්න එක්කෙනෙක් විතරයි. ඔහු තුල ගුණයක් පිහිටන්නේ නැහැ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන ඒවා දැකලා බලලා බෝධීන් වහන්සේ වේවා, විහෙර වහන්සේ වේවා, බුද්ධ ප්‍රතිමා වහන්සේ වේවා, ධාතුන් වහන්සේලා වේවා දැක වැඳ පුදා ගනිමින් ශ්‍රද්ධාව වර්ධනය කරගන්න. ඒ වගේම පින්නතුනි බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය හා සංඝයා මහා සංඝයා මේවා දැක හිත පහදා ගන්නවන පින්නතුනි ඒ මහානුභාව සම්පන්න කුසලයක් ඒ තුලින් අත්පත් කරගන්න පුළුවන්. එහිදී සිහිය පිහිටුවාගෙන කටයුතු කිරීම අවශ්‍යයි. ඒ නිසා සමහර වෙලාවට බලන්න පින්නතුනි එක භික්ෂුවක් දැකීමෙන් මුළු ජීවිතයම වෙනස් වෙනව තීරණය වෙනවා. දැන් බලන්න එදා උපතිස්ස කෝලිත දෙදෙනා කතිකා කරගෙන මාර්ග දෙකක ගමන් කළේ එක්කෙනෙකුට සත්‍ය දැනගන්න ලැබුණොත් අනිත් කෙනාටත් ඒ බව දන්වනවා කියන පොරොන්දුව මත. මෙහිම යද්දී උපතිස්ස පිරිවැජියාට මුණ ගැහෙනවා අස්සජි මහරහතන් වහන්සේ. දුටු පමණින් දස්සනානුත්තරිය දුටු පමණින් පැහැදුනා. උන්වහන්සේගේ ඉන්ද්‍රිය සංවරයි, ගති පැවතුම් සංවරශීලී, ගමන බිමන හරිම ශාන්තයි. මේනම් සත්‍ය වටහා ගත්ත උතුමෙක් වෙන්න ඇති කියලා උපතිස්ස පිරිවැජියා අස්සජි මහරහතන් වහන්සේට සමීප වෙලා වැඳ නමස්කාර කරලා ස්වාමීනි ඔබ වහන්සේගේ ශාස්ත්‍රූවරයා කවුද? ඔබ වහන්සේගේ ඉන්ද්‍රිය සංවරයි සංසුන්. ඔබ වහන්සේ දන්න බණපදයක් මට කියන්න. බලන්න අර දැකීම තුලම පැහැදීමටපත් වුණා. ඊට පස්සේ අස්සජි මහරහතන් වහන්සේ මතක් කරනවා දහම ගැඹුරුයි. දහම පුළුල්. මගේ ශාස්ත්‍රූවරයා බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ අවබෝධ කරගෙන තියෙන්නේ මහා ගැඹුරු ධර්මයක්. ඒ සියල්ල මට කීමේ හැකියාවක් නැහැ. මට හැකි පමණ මං ඒ පිළිබඳව කියන්නම් කියලා ගාථාවක් දේශනා කළා. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ. මේක තමයි අස්සජි මහරහතන් වහන්සේ උපතිස්ස පිරිවැදියාට දේශනා කළේ. යම් දෙයක් හේතුවකින් හටගන්නේද ඒ හේතුවත් ඒ ඵලයත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හේතුව පවතින තාක් ඵලය පවතින බවත්, හේතු නැති කිරීමෙන් ඵලය නැති කළ හැකි බවත් උන්වහන්සේ දේශනා කොට වදාලා. අන්න එවැනි හේතුඵල ධර්මයක් දේශනා කළ උතුමෙක් තමයි බුදුහාමුදුරුවෝ කියලා ඒ වෙලාවේ මතක් කළා. පින්වතුනි මේ බණ පදය අහනවත් එක්කම අර උපතිස්ස පිරිවැජියා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලප්පත පරාමාස යන මේ සංයෝජන තුන මුළුමනින්ම නැති කරලා දාලා සෝවාන් මගඵල නුවණ ලැබුවා පින්වතුනි. බලන්න දැකීමෙන් පැහැදිලා උන්වහන්සේට කොයිතරම් පැහැදුනාද මේ උපතිස්ස තරුණයා. ඒ තුලින්ම
ආර්ය තත්ත්වයට සත්‍ය අවබෝධයට පත් වෙන්න පුළුවන් වුණා. බුදුහාමුදුරු මුණ ගැහිලා නෙවෙයි. මේ ශ්‍රාවක සංඝයා. එහෙනම් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන්ම බුදුහාමුදුරුව වෙනුවෙන් නිදි කරපු සංකේත දැකලා මේ දස්සනානුත්තරිය නම් වූ උතුම් දැකීම උත්තරීතර දැකීම ඇති කරගන්න පුළුවන් පින්වතුනි. ඒ සඳහා ශ්‍රද්ධාව සිහියයි අපට ඕන. ඔන්න පළවෙනි අනුත්තරීය ධර්මය. 2. සවනානුත්තරීය. සවන කියලා කියන්නේ සවන් දීම, ඇසීම. එහෙනම් උතුම් ඇසීමක්. මොනවද පින්නතුනි මේ උතුම් ඇසීම? ලෝකේ අපට ඇසීම ඕන තරම් තියෙනවනේ. විවිධ පුජ්‍යලයන්ගේ හඬවල් තියෙනවා. කුරුල්ලන්ගේ හඬවල් තියෙනවා. කේක සත්තුන්ගේ හඬවල් තියෙනවා. සමහර ඒවට කැමති වෙනවා අපි. හරිම ලස්සනයි මේ සතාගේ හඬ කියලා. ඉලෞකික ජීවිතේ ඒවට කැමැත්තක් දක්වනවා. නිවැරදිව අහිංසකව කැමති වුණාට වරදක් නැහැ. හැබැයි පින්නතුනි මෙතන මේ කතා කරන්නේ සවනානුත්තරිය කියලා එවැනි ඇලීම් සහිත දැකීමක්, ඇලීම් සහිත ශ්‍රවණයක් නෙවෙයි. ඉස්සෙල්ලා අපි දැක්කා දස්සනානුත්තරියෙන්, සවනානුත්තරිය ඇසීම. ඒකත් විශිෂ්ට ඇසීමක්. එහෙනම් පින්නතුනි මේ විශිෂ්ට ඇසීමකට අපි මොනවද අහන්න ඕන? අහන්න ඕන ධර්මයයි. ලෝකයේ බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධය, නිර්වාණය, රහත් භාවය ලබා ගත්තේ කාගෙන්වත් ධර්මය අහලා නෙවෙයි. ඒ කියන්නේ පරතෝ ഘോഷයෙන් නෙමෙයි. පරතෝ ഘോഷයකින් තොරව උන්වහන්සේ ස්වකීය ඥාණයෙන්මයි ධර්මාවබෝධය ලබන්නේ. නමුත් පින්නතුනි මේ ලෝකේ යමෙක් රහත් වේද, අනාගාමි වේද, සක්‍රුදාගාමි වේද, සෝවාන් වේද, මාර්ගඵල ලබයිද, කවුරු මේ ආර්ය මාර්ගයේ කුමන පියවරකට පත්වද, ඒ සෑම කෙනෙක්ම ධර්මය අනුන්ගෙන් අහලයි ඒ තැනටපත් වෙන්නේ. සිත දියුණු කරගන්නේ, ප්‍රඥාව ලබා ගන්න, අවිද්‍යාව දුරු කරන්නේ, තණ්හාව බිඳ හෙලන්නේ අන් අයකින් ධර්මය අහලා. මහරහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සෝවාන් මගඵල ලැබපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතඥ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කෙනා ගිහියෙක් වෙන්නත් පුළුවන්, පැවිද්දෙක් වෙන්නත් පුළුවන්. ඒ දේශනාව සත්‍ය නම්, ඒ දේශනාව ධර්මය නම්, එහි ශ්‍රවණයට බාධාවක් නැහැ පින්වතුනි. ඒ විතරක් නෙවෙයි. සමහර විට රහත් උතුමෙකුගෙන් බණපදයක් අහලා රහත් වෙන්න පුළුවන් වගේම රහත් නොවූ පුහුදුන් භික්ෂුවකගෙන් නැත්තම් ගිහියෙකුගෙන් බණපදයක් අහලත් පින්නතුනි රහත් භාවයටපත් වෙන්න පුළුවන්. දැන් අපි විවේචනය කරන්නේ, අපි රහත් කරන්නේ එහා රහත් වෙලා පෙන්වන්න එපා ඉස්සෙල්ලා. ඕමනේ අපි කියන්නේ. පින්නතුනි මගේ කෙලෙස් නැසීම, රහත් වීම කාටවත් තීරණය කරන්න බෑ. ඒක මාත් එක්ක යන ගමනක්. ඒ නිසා මම දේශනා කරන බණපදයක් අහලා මට කලින් ඒ බණපදයේ ඔස්සේ හිතලා භාවනා කරලා නිවන් දකින්න පුළුවන්. මම තාම සසරේ වෙන්න පුළුවන්. මේක තමයි එක එක්කෙනාගේ කුසලතා වර්ධනය වීමේ ක්‍රමවේදය. ඒ නිසා අපි එයා රහත්ද නොරහත්ද අපට අදාළ නැහැ. දේශනා කරන්නේ නිර්මල දහමද, සත්‍ය දහමද, අන්නේ දහම අපේ ජීවිතයට ලං කරගන්න එක තමයි අපි උත්සාහ කරන්න ඕන. ඒක තමයි අවශ්‍ය. ඒ නිසා දහම අපේ ජීවිතයට ලං කරගත්තොත් අන්න ඒක තමයි හොඳම දේ ශ්‍රවණය කළා කියන්නේ.
අපි තුල බහුශ්‍රృත බව, ප්‍රඥාගෝචර බව, හික්මීම, ආධ්‍යාත්මික සංවර්ධනය මේ සියල්ල ඇති වෙන්නේ ශ්‍රවණයෙන්. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබලා අවුරුදු 45ක්ම කලේ ධර්මයේ දේශනා කරන එක. එහෙනම් නිවන් දුටු හැම දිනෙකම පින්නතුනි ඒ බණපද කියවලා නෙවෙයි බණපද අහලයි ආර්ය තත්ත්වයට කෙලෙස් නැසීමටපත් උනේ. ඒ නිසා ශ්‍රවණය උතුම්ම ශ්‍රවණීය බවට පත් වෙනවා පින්නතුනි ධර්ම ශ්‍රවණය තුල. ඒ නිසා ධර්මයේ ශ්‍රවණය කිරීම බණ අහන එක තමයි අපි කරන්න ඕන. දැන් සමහරු කියනවා මේ වගේ බණ කියන රටක් තවත් නැහැ කියලා ලෝකේ. ඔව්. ඒක අඩුපාඩුවක් විදියට විවේචනය කර ඉන්න නෙවෙයි පින්නතුනි. අපි කරන්න ඕන අපට ලැබිච්ච වාසනාවක් මේක. ඒ වාසනාව අපි උරුම කරගෙන අපි සැනසීම ලබා ගන්න ඕන. අපි ධර්ම මාර්ගයේ ගමන් කරන්න ඕන පින්නතුනි. ඒ නිසා ඒවා විවේචනය කරමින් ක්‍රියා කරන එක නෙමෙයි ඒ බණපදයේ ජීවිතයට එකතු කරගන්න එකයි අපි කළ යුතු වන්නේ. බණ අහනකොට තමයි පින්නතුනි ශ්‍රද්ධාව අපේ දියුණු වෙන්නේ. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ සම්බෝධිය පිළිබඳව, උන්වහන්සේ දේශනා කළ ධර්මයේ පිළිබඳව, උන්වහන්සේ ඇති කළ මේ මහා සංඝයා පිළිබඳව ඇති කරගන්නා සැබෑ පැහැදීමනේ ශ්‍රද්ධාව. එතනදී අපි අමූලිකා මෝඩ ශ්‍රද්ධාව ඇති කරගන්න නැතුව ආකාරවතී ප්‍රඥාගෝචර විචාරපූර්වක පැහැදීමයි ඇති කරගන්න ඕන. එහෙනම් බණ අහනකොට ශ්‍රද්ධාව අඩු වෙනවද වැඩි වෙනවද? ශ්‍රද්ධාව තව තවත් වැඩි වෙනවා. ඒ නිසා පින්නතුනි දිනපතා ධර්මදේශනා එකක් දෙකක්වත් අඩු ගානේ ශ්‍රවණය කරන්ඩ හිතට අදිෂ්ඨානයක් ගන්න. ධර්මය ඇහුවොත් කවදාවත් වරදින්නේ නැහැ. වල්පල් එක එක්කෙනාගේ කයි කතන්දර නෙමෙයි අපි අහන්න ඕන. ඒ වහලා අපට ඇති වැඩේ මොකද්ද? අපි අහන්න ඕන මේ සත්‍ය දේශනාව. ඒ තුල තමයි අපේ ලෞකික ගමන ලෝකෝත්තර ගමන අපට සාක්ෂාත් කරන්නේ. අවශ්‍ය වන්නේ ඇයි? එහෙනම් බණ අහන්න ශ්‍රද්ධාව වැඩෙනවා පින්නතුනි. ශ්‍රද්ධාව දියුණු වෙනකොට තමයි අපේ යෝනිසෝ මනසිකාරය වර්ධනය වෙන්නේ. ශ්‍රද්ධාව වැඩෙන්න යෝනිසෝ මනසිකාරය වර්ධනය වෙනවා. ඒ කියන්නේ නුවණින් විමසා බැලීම. ආවට ගියාට යමක් පිළිගන්නේ නැහැ නේ පින්නතුනි. මා අනුස්සවේන ඇසූ පමණින් යමක් පිළිගන්නේ නැහැ. මා පරම්පරාවෙන් ආපමණින් යමක් පිළිගන්නේ නැහැ. ඒ නිසා අපි යමක් පිළිගන්නේ ධර්මයත් එක්ක තුලණය කළා. ඒ නිසා පින්නතුනි යෝනිසෝ මනසිකාරය අපට නිවන් දකින්න අපට අත්‍යවශ්‍ය ගුණයක්. මේක තියෙන්නම ඕන. පින්නතුනි යෝනිසෝ මනසිකාරය වැඩෙනකොට මොකද වෙන්නේ? අපි තුල සති සම්පජඤ්ඤය දියුණු වෙනවා. සති කියන්නේ සිහිය. සම්පජඤ්ඤය කියන්නේ නුවණ. සිහියයි නුවණයි දෙක වර්ධනය වෙනවා. බලන්න කොච්චර වාසනාවක්ද? සිහිය නැතුව මේ ගමන යන්න බෑ. දැන් සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් පෙන්වා දෙන්නේ සති කියන්නේ සිහිය, ප ဋ ාණ කියන්නේ පිහිටුවා ගැනීම. සතිපට්ඨාන කියන්නේ සිහිය පිහිටුවා ගැනීම. එහෙනම් සිහිය පිහිටුවා ගැනීම විශේෂයි කටයුතු කරන්න ඕන. සිහියෙන් තොරව අපේ මේ ගමන යන්න බෑ. සිහිය නැති වුණොත් මුකුත් කරන්න බෑනේ. කන්න බොන්නවත්, අඳින්න පළඳින්නවත්, යන්න එන්නවත් බෑ. ඒ නිසා සිහිය නැති වුණොත් අදාළ දේ නෙමෙයි කෙරෙන්නේ. ඒ නිසා අපි තුල සිහිය වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍යයි. සිහියත් එක්ක පින්නතුනි නුවණ වැඩෙන්න ඕන. සිහිය තිබිලා නුවණ නැතුව බෑ. නුවණ තියෙනකොට සිහියක් තියෙන්න ඕන. නුවණ තියෙනකොට සිහිය නැතුවත් බෑ. මොකද සිත පාලනය කරන බලවේගයේ ශක්තිය තමයි සිහිය. සිත එකක්, සිහිය එකක්.
සිහිය සිතේ පාලකයා. ඒක වටහා ගන්න ඕන. ඒ අනුව පින්නතුනි අපි යෝනිසෝ මනසිකාරය වැඩෙනකොට මේ සිහියත් නුවණත් වර්ධනය වෙන්න පටන් ගන්නවා. පින්නතුනි සති සම්පජඤ්ඤය සිහියයි නුවණයි වැඩෙනකොට මොකද වෙන්නේ අපිට? අපේ ඉඳුරන් සංවර වෙනවා. අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය මේ ඉඳුරන් සංවර වෙනවා. සිහිය නැති වුණොත් සංවරයක් නැහැ. නුවණ නැති වුණොත් සංවරයක් නැහැ. ඒ නිසා සංවර භාවයට පදනම පින්නතුනි සිහියයි නුවණයි. මේකත් අවශ්‍යයි. ඒ නිසා ඇසට ඕන විදියට, කනට ඕන විදියට, නාසයට ඕන විදියට, දිවට ඕන විදියට, ශරීරයට ඕන විදියට ඒවා ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ නැහැ. රූපයක් දැක්කහම පින්වතුනි ඇස සංවර නැත්තම්, ඇස කියන්නේ ඉන්ද්‍රියක්, මේ ඇස සංවර නැත්තම් පින්වතුනි අන්න අපට පාලනයක් නැති වෙනවා. ඒ නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාම සම්පත් ග්‍රහණය කර ගැනීමේදී මේ ඉන්ද්‍රිය සංවරය කියන එක අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඉඳුරන් සංවර කර නොගෙන පින්නතුනි මේ ගමන යන්න බෑ. මේ නිවන් දකින්න ගමන යන්න බෑ. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනකොට මොකද වෙන්නේ? අපි සිල්වත් වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනකොට සීල සම්පන්න භාවය ඇති වෙනවා පින්නතුනි. කොයිතරම් වටිනවද? එතකොට සීලය පංච සීලේ ඉඳලා පොහොය අෂ්ටාංග සීලයට, නවාංග සීලයට, එහෙම නැත්නම් ආජීවාෂ්ටමක සීලයට, සාමනීර දස සීලයට, උපසම්පදා සීලයේ දක්වා සීලේ වර්ධනය කරන්න පුළුවන්. සිල්වත් භව අපට ගිහි වුණත් පැවිදි වුණත් අවශ්‍යයි. එතකොට ඒකේ පදනම සකස් වෙලා තියෙන ඉඳුරන් සංවර වීමෙන්. අපි සිල්වත් වෙනකොට මොකද වෙන්නේ? අර අපි කලින් මතක් කළ සතිපට්ඨානය වැඩෙන්න පටන් ගන්නවා. සිහිය වැඩෙන්න පටන් ගන්නවා. වෙන්නතුනේ. සතර සතිපට්ඨානයක් තියෙනවා. කායානුපස්සන, වේදනානුපස්සන, ධම්මානුපස්සන, චිත්තානුපස්සන. මේ සතර සතිපට්ඨානය වැඩෙන්න පටන් ගන්නවා. මේක තමයි අවශ්‍ය. බුද්ධ දේශනාවෙහි තාම ගැඹුරු දේශනාවක් තමයි පින්නතුනේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව. ඒ නිසා සතිපට්ඨානය වැඩුණොත් පින්නතුනේ සතර සතිපට්ඨානය වැඩෙනකොට තමයි බොජ්ජංග ධර්ම වැඩෙන්න පටන් ගන්නෙ. බොජ්ජංග ධර්ම බෝධි අංග ධර්මතාවන් වැඩෙනවා කියලා කියන්නේ මොකද්ද? අපි නිවනට අවතීර්ණ වෙනවයි කියන එකයි. එහෙනම් පින්තුනි නිවනට අපිව අවතීර්ණ උනේ මොකක් නිසාද? ධර්මයේ ශ්‍රවණය කරපු නිසා. එහෙනම් ධර්ම ශ්‍රවණයෙන්තර නිවන් දකින්න පුළුවන්ද? කිසි කෙනෙකුට බෑ. ධර්ම ශ්‍රවණය කළ යුතුමයි. නිර්වාණය සාක්ෂාත් කරගන්න නම් අනිවාර්යෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ධර්මයේ ශ්‍රවණයෙන් තොරව මේ විමුක්ති සාධනය කියන එක කරන්න බෑ පින්නතුනේ. ඒ නිසා අතිශය වැදගත් ධර්ම ශ්‍රවණය. පින්නතුනේ ඊළඟට තියෙනවා අනුත්තරීය ධර්මයක් තුන්වෙනි එක ලාභානුත්තරීය. ලෝකේ තියෙනවා විවිධ ලාභ. අපට මුදල් ලැබුණම ලාභයක්. වතු පිට ලැබුණම ලාභයක්. ඇඳුම් පැළඳුම් ලැබුණම ලාභයක්. ඒ වගේම පින්නතුනි අපට රන් රිදී මුතුමැණික් ලැබුණාම ලාභයක්. හැබැයි පින්නතුනි ඒ ලාභ බොහොම తాවකාලිකයි. ඒවා අපි මැරෙන දවසට අරගෙන යන්න බෑ. කැමති වුණත් අකමැති වුණත් දාලා යනවා. කොච්චර තණ්හාවෙන් බදාගෙන හිටියත් ඒ එක කාසියක් නෝට්ටුවක් අපට අරන් යන්න බෑ. වතු පිට යාන වාහන ඉඩකඩම් කිසිවක් ගෙනියන්න බෑ පින්නතුනි. ඒවා අකමැත්තෙන් හරි දාලා යන්න වෙනවා. ඒක තමයි යථාර්ථය. ඒ නිසා ලෝකයේ තියෙන උත්තරීතරම ලාභයක් තමයි පින්නතුනි ශ්‍රද්ධාව.
ඇයි එහෙම කියන්නේ? ශ්‍රද්ධාවෙන් තොරව කිසිවෙකුටත් නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. නිවන් දකින්න ශ්‍රද්ධාව ඕනමයි. ඒ තරම් වැදගත් දෙයක් තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියලා කිව්වේ තෙරුවන් කෙරෙහි පැහැදීමනේ. හැබැයි අවබෝධයෙන් පැහැදෙන එක. අවබෝධයෙන් පැහැදුනහම පින්නතුනි අපි තුල තියෙන එතකොට ආකාරවතී ශ්‍රද්ධාවයි. ඒ ශ්‍රද්ධාව වෙනස් වෙන එකක් නෙවෙයි. නිවන් දකිනා භවයේ දක්වාම යන එකක්. ඒ නිසා ශ්‍රද්ධාව සැබෑ ලෙස ඇති කරගන්න ඕන. අපි පින්නතුනි පින්කම් කරන්නේ ශ්‍රද්ධාවෙන්නේ. අපි දන් දෙනවා, අපි සිල් රකින්නවා, අපි භාවනා කරනවා, අපි අටමහා පින්කම් කටින පූජෝත්සව කරනවා, අෂ්ට පරිස්කාර පූජා කරනවා, සංඝගත දක්ෂිනාවන් පිරිනමනවා, දහම් පොත්පත් ලියවනවා, ඒ වගේම චෛත්‍ය දාගැබ් අපි නිර්මාණය කරනවා, ඒවට වියදම් කරනවා, බෝධි ප්‍රාකාර සකස් කරනවා, ඒ වගේම බුද්ධ ප්‍රතිමා ඉදි කරවනවා, ධර්මශාලාව හදනවා, ඒවට උදව් කරනවා. පින්නතුනි කෙත්වතු විහාරස්ථාන කරා පූජා කරනවා. මෙවැනි දේ පින්නතුනි අපි සිද්ධ කරන්නේ මොනව නිසාද? ශ්‍රද්ධාව නිසායි. ශ්‍රද්ධාව නැති කෙනෙකුට මේව කරන්න පුළුවන්ද? කවදාවත් බෑ. ඔහු කරන්නේ විවේචනය කර කර ඉන්නවා. මොකටද වැඳලා? මොකටද පන්සල් ගිහිල්ලා? මොකටද බණ භාවනා කළා? කාලා බීලා ජොලියෙන් කම්සුව ලැබමින් ඉන්න එක නේද තියෙන්නේ? මෙහෙම හිතන පිරිසක් නැද්ද? ඉන්නව පින්නතුනේ. ඒගොල්ලෝ දන්නේ නැහැ ජීවිතය කුමක්ද කියලා. ඒගොල්ලෝ එක රාමුවක ඉඳගෙන හිතනවා කාලා බීලා ජොලි කළා හිටියම හරි කියලා. ඇහෙන් රූප බලබල කනෙන් ශබ්ද අහා කාමාස්වාදයේ ලැබමින් ඉන්න කැමති. එතකොට සියල්ල හරි කියලායි ඔහු හිතන්නේ. නමුත් පින්නතුනි වයෝ වෘද්ධ වෙන්න ඒ අයගේ ආශාව තව වැඩි වෙනවා. ආශාව වැඩි වෙන්න තණ්හාව වැඩි වෙන්න දුක වැඩි වෙනවා. ඇයි? නිමක් කොනක් නැති ආශාව සිත් තුල ක්‍රියාත්මක වෙන්න නලියන්න පටන් ගන්නවා. එතකොට එතනින් එහාට ජීවිතයක් නැහැ. අවසානයේ දුකෙන්, කලකිරීමෙන්, පසුතැවීමෙන් මෙහෙම ඉඳලා තමයි මැරෙන්නේ. ආශාව අධිකව ඉඳලා මැරෙන නිසා යන්නෙම പ്രേත ලෝකේ. ගිහිල්ලා එහෙ ඉන්නේ ආපහු ආශාව තිබුණ තැනට එනවා. ඇවිල්ලා එතන ආයි අල්ල ගන්නවා. කල්ප ගණන් දුක් විඳ പ്രേත ලෝකෙ ඉන්නව පින්නතුනේ. එහෙනම් අපි තුල ඇති කරගන්න ඕන දේ තමයි මොකද්ද? මේ ශ්‍රද්ධාලාභය. ශ්‍රද්ධාව තිබුණොත් පින්නතුනි අපිට ඒකාන්තයෙන් මේ විමුක්තියට යන ගමන යන්න පුළුවන්. ඊළඟට හතරවෙනි අනුත්තරීය ධර්මය තමයි පින්නතුනි සික්ඛානුත්තරීය. මොකද්ද සික්ඛානුත්තරීය කියන්නේ? සික්ඛා කියන්නේ ශික්ෂා. ශික්ෂාවක් ඕන වෙන්නේ මොකටද? අපි තුල හික්මීමක් ඇති කරගන්න. එහෙනම් ලෝකයේ තියෙන උත්තරීතරම හික්මීම තමයි සීලය, සිල්වත් බව. මේ සිල්වත් බව අපි තුල ඇති කරගන්න නැතුව කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ. එහෙනම් නිර්වාණය සාක්ෂාත් කරන්න සිල්වත් බව අත්‍යවශ්‍යයි. සමහරව හිතනවා කියනවා සිල් අපට ඕන නෑ, අපි එකපාරටම භාවනා කරනවායි කියලා. පින්නතුනි සීලය කියන්නේ මොකද්ද? මූලික අර්ථය කය වචන දෙක සංවර කරගන්න එක. කය වචන දෙක සංවර කරනවායි කියන්නේ කයින් සිද්ධ කරන හා වචනයෙන් සිද්ධ කරන වැරදි වලින් අයින් වෙන එක, ඈත් වෙන එක, වෙන් වෙන එක. මේක තමයි සීලය. එතකොට
කායික වාචසික වැරදි කර හිත එකඟ කරන්න පුළුවන්ද? බෑ පින්නතුනි. එතන හිත එකඟ වෙයි අකුසලයට. අකුසලයට හිත එකඟ වුණොත් මොකද වෙන්නේ? කෙලෙස් වලින් පීඩිත වූ සිතක් නිර්මාණය වෙනවා. කෙලෙස් වලින් වෙලුණු හිතකුයි නිර්මාණය වෙන්නේ. කවදාවත් යහපත් සිතුවිලි එන්නේ නැහැ. ඒ නිසා අපි තුල ඇති කරගන්න ඕන පින්නතුනි කුසල සහගත හික්මීමක්. කුසල් සිත් අපට එන්න ඕන. එතකොට අපි ප්‍රාණඝාත, දත්තා දාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප මේවයින් අයින් වෙනවා. මේවයින් අයින් වෙලා අපි තුල හික්මීමක්, විනයගරුක බවක්, සංවරශීලීත්වයක් ගොඩනගා ගත්තොත් පින්නතුනි එය තමයි අපි ඉදිරි ආධ්‍යාත්මික සංවර්ධනයට විශාල රුකුලක් වෙන්නේ. ඒ නිසා ඔබත් මමත් සීලය කියන එක ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් කියලා හිතලා ඒට නැඹුරුවන්න. ඒ තුල ජීවිතය ගොඩනගන්න. එතකොට ඔබට සීලය කොයි වෙලාවකවත් නැතුව බැරි තත්ත්වයටපත් වෙනවා. හැම මොහොතකම යන එන කන බොන ඇවිදින නිදියන රාජකාරී කරන හැම වෙලාවෙම හිතන්නේ ඒ රාජකාරියත් හොඳට කරන්න පුළුවන්, අවංකව කරන්න පුළුවන්, ගසා කෑම් වලින් තොරව කරන්න පුළුවන්, අල්ලස් ගැනීමෙන් තොරව කරන්න පුළුවන්. තමන්ගේ හිතට එතකොට අවංකයි. කවදාවත් පස්සේ පසුතැවෙන්න වෙන්නේ නැහැ. ඇයි? මං කාටවත් වංචාවක් කළේ නැහැ. අකටයුත්තක් කළේ නැහැ. පාපයක් කළේ නැහැ. මං හැමදාම අවංකව සේවය කළා. මෙන්න මේ හැඟීම පින්වතුනි එනවා. බලන්න කොච්චර වටිනවද මේ උත්තරීතර හැඟීම්. සික්ඛානුත්තරිය. පස්වෙනි අනුත්තරීය ධර්මය තමයි පින්වතුනි පරිචර්යානුත්තරීය. පරිචර්යා පරාර්ථය. මොකද්ද පරාර්ථය කියන්නේ? අන් අය වෙනුවෙන් සේවය කිරීම. එහෙනම් ලෝකයේ අපට පුළුවන් සේවයක් කරන්න. උත්තරීතර සේවයක්. කා වෙනුවෙන්ද? පින්නතුනි අපිට උත්තරීතරම සේවය කළ හැකි වන්නේ තෙරුවන් වෙනුවෙන්. බුදුරජාණන් වහන්සේට සේවය කරන එක. ධර්ම රත්නයට සේවය කරන එක. සංඝ රත්නයට සේවය කරන එක. එතකොට අපි තුල වැඩෙන්නේම කුසල ධර්ම. අකුසල ධර්ම වැඩෙන්න කිසිදු හැකියාවක් නැහැ. කුසල කර්මයි වැඩෙන්නේ. කුසල චේතනාවයි සිත තුල ක්‍රියාත්මක වෙන්නේ. පින්නතුනි දැන් විහාරස්ථානයකට ගියහම අපි බෝධි මළුව අමදිනවා. චෛත්‍ය මළුව අමදිනවා. විහාර මන්දිරය අමදිනවා. ඒ වගේම අපි පින්නතුනි පරමල් ආසනවල තියෙන පරමල් අයින් කරනවා. ඒවා ආසන සෝදනවා. පහන් වැට පිරිසිදු කරනවා. දැන් මේ කාටද මේ උපස්ථාන කරන්නේ? පින්නතුනි බුදුරජාණන් වහන්සේට බුද්ධ උපස්ථානයක්. බුදුහාමුදුරුවෝ අරමුණු කරගෙන තමයි අපි මේ උපස්ථාන කරන්නේ. පින්නතුනි සමහර විහාරස්ථානවල බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ තේවාව දිනපතා කරනවා. දැන් දලදා හාමුදුරුවෝ වෙනුවෙන් තේවාව කරනවා. රුවන්වැලි මහසෑය වෙනුවෙන් තේවාව කරනවා. ඒ වගේ තේවාවන් කරනවා. බුදුරජාණන් වහන්සේට ඒ උදෑසන කාලේ තේවාව කරද්දී පින්නතුනි දැහැටි පිළිගැන්වීම, මුවදෝනා පෑන්, ඒ වගේම උන්වහන්සේට මුව පිස්නා තුවාය මේ හැම එකක්ම අපි සංකේතානුසාරයෙන් ඉදිරිපත් කරමින් බුද්ධ උපස්ථානයටයි අපි කටයුතු කරන්නේ. අර මුලින් කිව්ව ශ්‍රද්ධාව වර්ධනය කරගෙන ආවට ගියාට නෙවෙයි හැඟීමෙන් ශ්‍රද්ධාව පිහිටුවාගෙන මේ කටයුත්ත කරනෝ මේක තමයි හොඳම සේවය.
ධර්මයේ වෙනුවෙන් අපි කැප වෙනවා. ධර්මයේ වෙනුවෙන් සේවය කරනවා. සංඝයා වෙනුවෙන් කැප වෙනවා. සංඝයා වෙනුවෙන් සේවය කරනවා. පින්වතුනි ඒකනේ අපි කරන්න ඕනදී. වෙන කිසිදු සේවයක් අපිට ඉතුරු වෙන්නේ නැහැ. විවිධ සමාජ සේවාවන් අපි කරනවා. ඒවත් කරන්න. හැබැයි උත්තරීතරතම සේවාව තෙරුවන්ට සේවය කරන එකයි පින්වතුනි. දැන් බුද්ධ චරිතයේ අසහාය සිදුවීම් තියෙනවා. පුදුම එළවන සිදුවීම්. ප්‍රාතිහාර්ය දැක්වීම. යමා මහ පෙළහර පෑම. මේවා තියෙනවා. පින්වතුනි බොහෝ දේ සිද්ධ වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේට මේව ඇවිල්ලා තියෙන්නේ අතීත බුදුවරුන්ට බුද්ධෝපස්ථානයේ දීච්ච නිසා. ඒකයි මං කිව්වේ ලොකුම සේවය කියලා ඒක. එහෙනම් අන්නේ සේවය තමයි අපි කළ යුතු වන්නේ. 6 වෙනි අනුත්තරීය ධර්මය තමයි පින්නතුනි අනුස්සතානුත්තරිය. අනුස්සති කියලා කියන්නේ සිහි කරනවයි කියන එකනේ. දැන් බුද්ධානුස්සති බුදුගුණ සිහි කරනවා. ධම්මානුස්සති ධර්මයේ ගුණ සිහි කරනවා. සංඝානුස්සති සංඝයාගේ ගුණ සිහි කරනවා. ඡාගානුස්සති පරිත්‍යාගයේ ආනිසංස සිහි කරනවා. එහෙනම් පින්නතුනි මේ සිහි කිරීම කරන්න. ලෝකයේ තියෙන අසහාය උත්තරීතරම සිහි කිරීම කවුරු ගැන සිහි කරන එකද? පින්නතුනි වෙන කවුරුවත් ගැන නෙවෙයි. අපි ඕනතරම් ඔබට සිහි කරන්න අය ඇති. ඔබේ කැමති සොහොයුරා, මව පියා, එහෙම නැත්නම් එකතු කරගත්ත ධනය, වතු පිටි මේ වගේ දේවලුත් සිහි කරන්නේ නැති. ඒවත් වරදක් නැහැ. ඒ උනාට පින්නතුනි සැබෑ ලෙසම ගුණ පිරුණු කුසල චේතනා සංවර්ධනය වන සිහි කිරීමක් නම් එය තෙරුවන් සිහි කිරීම බවට පත් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ රූපකාය, බුදුරජාණන් වහන්සේගේ ඥාන සම්භාරය, බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය, උන්වහන්සේගේ ඇවතුම් පැවතුම් මේව සිහි කරන්න හැකියාව තියෙන්න ඕන. ධර්මයේ ගුණ 84000ක් ධර්මයේ අනන්ත ගුණ, සංඝයා සතු ගුණ මේවා සිහි කිරීමට හැකියාව ලැබෙන්න ඕන පින්නතුනි. මෙන්න මේ සිහි කිරීම තුල තමයි ලෝකේ හොඳම සිහි කිරීමකට අපිට යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඔබට වටහලා දුන්නේ අද අනුත්තරීය ධර්මතා 6ක්. මොනවද පින්නතුනි ආපහු මතක් කරන්න මේ අනුත්තරීය ධර්මතා 6? 1. දස්සනානුත්තරිය. 2. සවනානුත්තරිය. 3. ලාභානුත්තරිය. 4. සික්ඛානුත්තරිය. 5. පරිචර්යානුත්තරිය. 6. අනුස්සතානුත්තරිය. පින්නතුනි මේ උත්තරීතර දේවල් නැත්තම් කිසිවෙකුට සමකල නොහැකි බුදුරයෙකු තුල තියෙන දේශනාවෙන් බුදුවරයෙකුගේ පවා වැඩි අවධානය යොමු වෙච්ච මේ අනුත්තරීය ධර්මතා සිහි කරමින් අපි තුල ඒ අනුව හැඩගස්වා ගත්තොත් සිතුවිලි අපි මෙලොව ජීවිතය වාසනාවන්ත සැපවත් එකක් කරගත්තා වෙනවා. ඒකාන්තයෙන් පරලොව ජීවිතේ සාර්ථකයි වාසනාවන්තයි සුගතිගාමි. ඒ නිසා මෙන්න මේ උත්තුංග ගුණ ජීවිතයට සමීප කරගනිමින් මෙලොවත් යහපත ඇති කරගෙන පරලොවත් සුගතියත්පත් කරගෙන අවසන උතුම් අමා මහ නිවනින් සැනසෙන්න අපි ප්‍රාර්ථනා කරමු. අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කළේ කුවෙට්ටි සේවයේ නියුතු එම්.ඒ. රේණුකා මහත්මියයි. එතුමියගේ ප්‍රධානතම අරමුණ තමයි මීට මාස 3කට පෙර පරලෝසපත් බී.වී. කරුණාවති ආදරණීය මෞතුමියට පුණ්‍ය අනුමෝදනා කිරීම. ඒ නිසා මේ ධර්ම දාණයෙන් ලැබෙන්නා වූ උතුම් මහා පුණ්‍ය ශක්තිය තම ආදරණීය මෞතුමියට අත්පත් වේවා.
දුගතියක ඇත්නන්ගෙන් අත මිදේවා. සැපයකටපත් වේවා. සැපයක ඇත්නම් වඩා වර්ධනය වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. ඊට අමතරව රේණුකා මහත්මිය බලාපොරොත්තු වෙනවා වසර 15කට පෙර පරලෝසපත් M.A. පියදාස ආදරණීය පියාණන්ටත් මීට වසර 4කට පෙර අකල් මරණයකට ගොදුරු වූ M.A. තරංග ආසිරි සම්පත් පුතාටත් මීට වසර 25කට පෙර පරලෝසපත් H.A. තුසිත සමන් ආදරණීය ස්වාමි පුරුෂයාටත් මීට වසර 10කට පෙර පරලෝසපත් G.K. මුණසිංහ හරිචන්ද අයියාටත් මීට වසර 2කට පෙර පරලෝසපත් බ්‍රාහ්මණගේ අජිත් ප්‍රසන්න කුමාර සොහොයුරාටත් මීට වසරකට පෙර මියගිය T.D. ඇග්නස් ප්‍රනාන්දු නැන්දම්මා ඇතුළු නමින් පරලෝසපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ පින් අත්පත් වේවා. ඒ සියලු දෙනාගේම භවගාමී ජීවිතේ වාසනාවන්ත වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා ජුනි මාස 15 වන දින උපන් දිනයේ සැමරූ M.A. එසන්දි මලිත්‍යා දියණියට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා. මේකත් එතුමියගේ ප්‍රාර්ථනාවක්. දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කිරීමටත් ගයන් දුෂ්‍යන්ත මහතා ඇතුළු වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ සමස්ත කාර්ය මණ්ඩලයට සෙත් පතන්නත් එතුමිය අමතක කරලා නැහැ. බණෑසූ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛපටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ ධර්ම දානමේ කුසලය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු ප්‍රාර්ථනා ඒ අයුරින් ඉෂ්ට සිද්ධ වේවා. සියලු දෙනාටම අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට අනන්ත තුනුරුවනේ ආශිර්වාදෙම ලැබේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට මාස 3කට පෙර පරලෝසපත් BV කරුණාවති ආදරණීය මෞතුමියට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුවේටි සේවයේ නියුතු M.A. රේණුකා මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් M.A. රේණුකා මහත්මිය ඇතුළු එම පින්වත් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා